හරි බලමු. හරි. මේ දවස්වල මේ ඔයාලට මේ ලෙඩ ටික. ඒකත් තමයි නිින්ද යනවා. දැන් නිින්ද යනකොට වඩා ලොකුම ලෙඩේ තමයි මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට පේන්නේ. හරි. ගෙදර ඉන්න අම්මා තාත්තා ඒ ළඟි මල්ලිව අයියා අක්කා කාවත් පේන්නේ. දෙන්න. ඊට පස්සේ මේ දවස්වල අලුත් දේවල් පටන් ගන්නත් එපායි. අලුත් දේවල් පටන් ගන්න එපා. කිසිම අලුත් දෙයක් පටන් ගන්න එපා මේ දැන්. මොකද මොකක් හරි වැඩක් අවුල් ගියොත් ඒක ඉවරයි ඈ. ඒක මොකද මතක තියන්න. හරි. හරි. දැන් පළවෙනි ගානට අපි ගියෝ. පළවෙනි ගානේ තියෙනවා මේ විදිහට ත්‍රිකෝණයක් තිබ්බා. ඉතින් ත්‍රිකෝණයක අපි ත්‍රිකෝණ තුනේ අයිතිය අපි ගන්න 180. ඉතින් 3යි x එකතු කිරීම x එකතු කිරීම 80 සමාන වෙනවා 180. 3යි x ට x එකතු වුණාම 4යි x සමාන වෙනවා 180. මෙන්න මේ 80 අඩු කරනවා 100. අපි දන්නවා 4ක් 100යි නම් එකක් ගන්න බලන්න මොකද කරන්නේ? දෙපැත්තම 4ෙන් බෙදනවා. x සමානයි 100ට 4 ඒවා දෙනවා කීයක්ද 25ක් x සමානයි 25යි හරිනම් හරි දාගන්න වැරදි නම් පස්සේ හදාගන්න දැන් මොන වෙලාවද මිනිසුන් දෙදෙනෙකුට යම් කාර්යයක් ඉටු කිරීමට දින 3ක් ගත වෙනවා මිනිස් දින ගන්න අපි දන්නවා මිනිස්සු ඉන්නවා දින තියෙනවා වැඩි කරපුවාම එනවා මිනිස් දින හරි මිනිස්සු දැන් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා දින 3ක් යනවා ඒ කියන්නේ දෙවරක් තුන කීයද 6ක් වෙනවා මොනවද 6 මිනිස් දින එමෙන් දෙගුණයක් 6 දෙගුණය කියන්නේ කීයද 12යි ඉතින් දෙගුණයක් කියපුවාම 6 දෙකෙන් මොකද කරන්න ඕනේ වැඩි කරන්න 6ව දෙකක් කියන්නේ 12යි මේ වැඩේ කරන්න මිනිස්සු 3 දෙනෙකුට දින කීයක් යනවද කියලා අහන්න ඉතින් 12 තුනෙන් මොකද කරන්නේ බෙදනවා කීයද 4 ඔන්න දෙවෙනි එකට උත්තර තුන්වෙනි එකේ දීලා තියෙනවා ලඝු දෙකේ පාදයට 8ේ ලඝු ගණකය කියලා. අපි දන්නවා 8 කියන්නේ දෙකෙන් බෙදුවාම 4යි ආයෙ දෙකෙන් බෙදුවාම 2යි. ඉතින් බලන්න 8 කියන්නේ දෙකේ ජීවිනි බලය 2යි 3යි. දෙකේ තුන්වෙනි බලය. ලඝු දෙකේ පාදයට දෙකේ තුන්වෙනි බලය. අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට ඒකේ මිනි බලය කියලා මේ බලය මොකක් කරන්න පුළුවන්ද? මේ බලය මොකක් කරන්න පුළුවන්ද? ඉස්සරහට ගන්න පුළුවන්. බලයක් හැටියට ආපුවාම ඒ බලය ඉස්සරහට ගන්න පුළුවන්. මෙන්න මේ නීතිය පාවිච්චි කළා මේ තුන කියන එක ඉස්සරහට ගන්නවා. 3යි දෙකේ පාදයට දෙකේ ලඝු ගණකයේ වතාවක් 3 කියලා එනවා. අපි දන්නවා බල්ලා පාදයට බල්ලාගේ ලඝු ගණකය මම කීයයි කියලා. කොල්ලා පාදයට කොල්ලාගේ ලඝු ගණකය කීයද? මලේ පාදයට මලේ ලඝු ගණකය කීයද? ඒ පාදයට ඒගේ ලඝු ගණකය කීයද? 1යි. එහෙනම් දෙකේ පාදයට දෙකේ ලඝු ගණකය කීයද? 1යි. ඉතින් 3 වැඩි කිරීම 1 කියන්නේ 3 වරක් 1 කියන්නේ කීයද? 3යි. පැහැදිලිද අදපෙදී? 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. තුන්වෙනි බලය ඉස්සරහට ගත්තා. දෙකේ පාදයට දෙකේ ලඝු ගණකය කියන්නේ 1යි. 10 පාදයට 10 ලඝු ගණකය කියන්නේ 1යි. 100 පාදයට 100 ලඝු ගණකය කියන්නේ 1යි. කොල්ලා පාදයට කොල්ලාගේ ලඝු ගණකය කියන්නේ 1යි. ඉතින් දෙකේ පාදයට දෙකේ ලඝු ගණකය කියන්නේ 1යි. එක්වරක් 3 අපි ගන්නවා කීයද? 3යි කියලා උත්තරේ වැරදි తీරණ හදාගන්න මේ වැරදි. උත්තරේ ආවද? හරි. අවශ්‍ය තියලා යන්නේ. පාරේ වෙද්දා දෙන්න කියන්නේ හරි. හරි. මේකට දාන්න. හරි. ඊළඟ එක. සමාන්තර ශ්‍රේණිය. ඉතින් සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය දීලා තියෙනවා ඍණ 4යි මුල් පදේ දීලා තියෙනවා 12යි
පස්වෙනි පදේ අහලා තියෙන්නේ. ඉතින් tn සමානයි අපි දන්නවා ar n ඍණ එකක් වෙනවා. tn සමානයි ar n ඍණ එකක් වෙනවා. ඉතින් අහලා තියෙන්නේ පස්වෙනි පදේ. ඉතින් t පහ සමානයි මුල් පදේ දීලා තියෙනවා 12යි කියලා. 12 වැඩි කිරීම r දීලා තියෙන පොදු අර්ථයේ ඍණ 4යි කියලා. n ඇවිල්ලා 5යි 5 ඍණ 1යි. සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණිය යන්නේ. හරි. tn සමානයි a දන n ඍණ එකක් දී. හරි. ඉතින් මේකේ පස්වෙනි පදේ ඉන්නේ t පහ සමානයි a ඇවිල්ලා 12යි ධන n ඇවිල්ලා 5යි 5 ඍණ 1යි d ඇවිල්ලා ඍණ 4යි 12 ධන 5න් එකක් ගිහපුවම 4යි වැඩි කිරීම ඍණ 4යි 12 ධන 4 වරක් 4 16යි ධනයි ඍණයි මොකද වෙන්නේ ඍණ වෙනවා 12න් 16ක් අඩු කරන්න බෑ 16න් 12ක් අඩු කරනවා ඍණ 4යි උත්තරේ ඍණ 4යි හරි ඊළඟ එක කරන්නම වෙලාව දෙන්නකින්ද වර්ගමූල 54 හරි කරණීයක් ලෙස දක්වන්න මේක කරණීයක් ලෙස තමයි දක්වලා තියෙන්නේ මේක වෙන්න ඕනේ අශීල කරණීයක් ලෙස දක්වන්න කියන එක තමයි වෙනාලා තියෙන්නේ ඉතින් මේක හදන්නේ වර්ගමූල 54 කියන එක අපි දන්නවා වර්ගමූල 9 වැඩි කිරීම වර්ගමූල 6 9 වරක් 6 තමයි මොකක් වෙන්නේ 54 වෙන්නේ වර්ගමූල 9 යගේ ඇවිල්ලා 3යි 3යි මූල 6යි තව එකක් කියලා දුන්නොත් මේ වගේ වර්ගමූල 50 කියන එක આવොත් අපි දන්නවා 50 දෙන්නේ 25 වැඩි කිරීම 2යි 25 කියන්නේ 5යි 5 වැඩි 5යි මූල 2යි අපි ගත්තොත් 108 කියලා 108 හැදිලා තියෙන්නේ 36 වැඩි කිරීම 3යි 36 වර්ගමූලය 6යි 6යි මූල 3යි කියලා ලියන්න පුළුවන්. හරි. මේකට උත්තරේ මේක අහලා තියෙන මේ තවත් උදාහරණ. හරි. කරේ තියෙනවා හරි. සර් කියන්නේ අකිල කරන්නේ ඔව් මේවා අකිල කරන්නේ. මේ කරන්නේ 11 වසරේ පළවෙනි පාඩම තවත් පොඩ්ඩක් බලලා යන්න. බලන්න එතකොට ඒ පාඩම තියෙනවා සම්පූර්ණ. 11 වසරේ පළවෙනි පාඩමේ තියෙනවා. හරි. ඒ පිටුවට ලකුණු 10ක් හම් වෙනවා 10න් කීයද කියලා දාන්න බලන්න. ඒගොල්ලෝ. හරි. හරි. ඊළඟේ තේනවා මොකද්ද? අසමානතාවයක් විසඳන්න කියන. මොකක්ද අසමානතාවය? 6 වෙනි එක. 3x ඍණ 2 විශාලයි හෝ සමානයි 7ට වඩා. ඉතින් 3x ඍණ 2 නැති කරන්න දෙපැත්තටම දානවා ධන 2. අපි දන්නවා ඍණ 2ට ධන 2 සුළු වෙනවා. 3x විශාලයි හෝ සමානයි 7ට 2ක් එකතු වුණාම 7යි 2යි 9යි දෙපැත්තම 3ෙන් බෙදනවා x විශාලයි හෝ සමානයි 3ට වඩා. හරි. ඔය විදිහට එනවා. දැන් මේක අසමානතාවයේ කරාට ලකුණයි ඉතින් සංඛ්‍යා රේඛාවේ 3 ගාවට ගිහිල්ලා බෝලේ ඇදලා පාට කරනවා. ඇයි පාට කරන්නේ? සමානයි ගන්න. හරි. ඒ වගේම 3ට වඩා විශාලයි. මේ පැත්තට පාට වෙන්න ඕන. මට ඔක්කොම ඇදලා දෙන්න බෑ. ඊළඟ එකේ 7 වෙනි එකේ අපි 10 වසරේ ඉගෙනගෙන තියෙනවා දීපද ප්‍රකාශන කියන පාඩමේ මෙහෙම එකක්. A ධන B ගේ වර්ගය ගත්තොත් ඒක ලියන්න පුළුවන්. A වර්ගයේ ධන 2ක් AB ධන B වර්ගයේ දී. ඕකම තමයි මේ තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? x ස්ථාන ධන ස්ථාන වර්ගය x වර්ගය ධන ස්ථාන 16
ඉතින් 16 හැදිලා තියෙන්නේ මොකක් වෙලාද මේක? මෙතන තියෙන ඉලක්කම මොකක් වෙලාද? වර්ග වෙලා. ඉතින් 16 කීයේ වර්ගයේද? 4 වර්ගය. එහෙනම් මෙතන දෙන්න ඕනේ කීයේද? 4. මේ ඉස්තරට එන්නේ මොකක්ද? මේ දෙන්න ගුණ වෙලා ඒකේ මොකද්ද? දෙගුණයක්. 4 x කින් වැඩි වුණාම 4යි x. ඒකේ දෙගුණ කියන්නේ 8යි x. එහෙනම් මේ ඉස්තරට එන්න ඕනේ මොකද්ද? 8යි x. ඒක ඉස්තරකට එක ගානේ ලකුණු දෙකයි. මේක වැරදි නම් කරුණාකරලා මේක ලියලා පාඩම් කරන්න. මෙන්න මේක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. හරි. ඉතල දැන් මේ වරදින්නේම නම් හේතුව ඔයාලා මේ ඔක්කොම ඉගෙන ගන්න දෙයි. මේ වැරදින්න නම් හේතුව මතක නැහැ. මතක නැහැ. ඉතල මේ දැන් නම් කොල්ල ගේම් ගහන්නේ මොනවද? PUBG ගියයි මොනවද තවද? Free Fire ගියයි අනම්මන ගන්න. ඈ? කොහොමද වෙඩි තියා ගන්න අනම්මනන්නේ තියෙන්නේ. ඉස්සර අපිට තිබ්බ පොඩි කාලේ ගේම්. දැන් ඕවා තියෙනවා මේ අවුරුද්දට. අපිට තිබ්බ ගේම්. මොකද නයි ගේම් එක. මොකද්ද? මොකද්ද නයි ගේම් එක? දැකලා දිනවද දන්නේ නැහැ. ෆොටෝ එකක් පෙන්නනවා. හරි. ඔව්. කැට දාලා ඕවා තමයි අපිට තිබ්බ ගේම්. හරිද? ඉතින් අපි දැන් කැට දාගන්නේ ඒක තමයි. අපි දැන් කරන්නේ නයි ගාමේ ඒක තමයි. හරි. මේ එතකොට මේ මොකද වෙන්නේ? අර ඒකේ දිනනවා කැටේ දාලා මේ වෙච්ච ගමන් ඉලක්කම මේ විස්තරාට යනවා. ගියපුවාම ඔන්න ණය දෂ්ට කරනවා. දෂ්ට කරපුවාම අර ණයගේ නැට්ට කිරවලේ පල්ලෙහාට. ආයේ දකුණිටි කාගෙන මොරාල් එක හදාගෙන මොකද කරන්නේ? ආයේ පාරක් තියනවා. ඒ වගේ හරි මාර ආතල් එකක් තිබ්බ එක. ඒව. දැන් ඒවල හින්දිනව මොනවද නැහැ. හරි. දැන් තියෙන ගේම් ගන්න එපා කියන්නේ. දැන් ගේම් ගහපුවාම අර ගෙවුවා වගේ මෙන්න මතකයේ අයින් වෙනවා. අර ගේම් ගෙපුවා කියලා එහෙම මතකයේ අයින් වෙන්නේ. ඒකයි ඊ දෙකේ තියෙන වෙනස. පැහැදිලිද? ඔය වෙනස තේරෙන්නේ නැහැ. ඔය වෙනස තේරෙනවා. කවදාද කාර්ය පුටුව ගිහලා කල්පනා කරද්දී අතීතේ කරමු බොන් තකතිරු වැඩ මොනවද කියලා. අන්න එදාට කල්පනා වෙනවා. එදාට කරක්ක වෙඩි ගියා. හරි. ඊළඟ එක 8 වෙනි එක. x වර්ගය ධන නෙවෙයි ඍණ 7x ධන 6 සමානයි බිඳුවයි. හරි. මේකේ සාධක කඩන්න ඕනේ. ඉතින් එකතු කරලා 7x හැදෙන්න ඕනේ ගුණ කරලා ධන 6 හැදෙන්න ඕනේ. කොහොමද? 6 හැදෙනවා දෙවරක් 3. බලන්න අරක හැදෙන්නේ නෑ. හැබැයි 6 වරක් එක ගත්තොත් මොකද වෙන්නේ? හරි. එහෙනම් x වර්ගය ඍණ 6x ඍණ x ධන 6 සමානයි බිඳුවයි. මේ දෙන්නටම පොදුයි x එළියට ගන්නවා. x වර්ගයෙන් x කියපුවාම x ඉදිරි වෙනවා. 6x කින් x කියපුවාම ඍණ 6 ඉදිරි වෙනවා. ආයෙත් වරහණක් දාලා ආයෙත් වරක් කියලා එකම ලියනවා. මේකේ කතන්දරේ ඉවරයි. හරි. x ඍණ x එන්න නම් මොකද වෙන්න ඕනේ? ඍණ x ඍණ එකේ මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. x ඍණ 6 පොදුයි එළියට ගත්තා. මෙතනින් x ඉදිරි වෙනවා. මෙතනින් ඍණ 1 ඉදිරි වෙනවා. සමානයි බිඳුවයි. x ඍණ 6 සමානයි බිඳුවයි. x ඍණ 1 සමානයි බිඳුවයි. ඍණ 6 අනිත් පැත්තට යනවා ධන 6 වෙනවා. ධන ඍණ 1 අනිත් පැත්තට යනවා ධන 1 වෙනවා. හරි වැරදි නේද? හදාගන්න. Hurry.
ඊළඟේ තියෙන මොකක්ද? හරි. එකයට ඊයේ දිගට 9 එකයට x ධන 1යි ඊළඟ එක දෙකයට x මේක ඇවිල්ලා 9 වෙනි ප්‍රශ්න. ඉතින් මේ යට දෙන්න වැඩි කරනවා. x වැඩි වෙනවා x ධන 1. මොන මේ දෙන්න මාරු වුණාට අවුලක් නැහැ. x ධන 1 වැඩි වෙනවා f ගේ. සාමාන්‍ය x ඉස්සරහින් ලියන්න. හරහාට වැඩි කරනවා. 1 වැඩි කරනවා x කින්. x 2 වැඩි වෙනවා x ධන 1. දැන් ඉතින් උඩ සුළු කරනවා. මේ වරාන් ඉවත් කරලා ඉන්න ඉස්සල්ලා. x ධන 2 x කින් වැඩි වෙනවාම 2යි x. 1 2කින් වැඩි වෙනවා x වරක් 2 2යි. යට එනවා x ධන 1 වතාවක් x කිය. x ට 2යි x එකතු වුණාම 3යි x. ධන 2 යට එනවා x ධන 1 වතාවක් x කියලා. මෙන්න මේ දෙන්න මාරු වුණාට අවුලක් නෑ. ඔක තමයි. කපන්න බැරිස්ටෝගේ කපන්න නෑ. මොනවද කපන්න බැරි? x ධන 1 ඔය x ධන 1 x. මේ x ධන 1 මේ x ධන 1. ඔව්. එහෙම කපන්න බෑ. මෙතන තියෙන එකතු කිරීම වෙනකොට. එහෙම කපන්න. එහෙනම් මට කියන්න මේ කපන්න පුළුවන් කියලා. උගත් කෙනෙක්ද? එනවා ඔය දින වලට ඔබත් කපන්න පුළුවන් කොහොමද? දෙකට දෙකේ 1යි 8ට දෙකේ 4යි. 4ට 4 කැපෙනවා 3යි 1යි 4යි. ජාතික කප්පය. එහෙම කවන්න ඈ මෙතන තියෙන පුතා ගුණ එකතු කිරීමනේ. එකතු කිරීම දෙන්නේ. එකතු කිරීම අඩු කිරීම දෙන්නේ දෙකට ඔව් කියන්නේ x ධන 2 කියලා x ධන 2 මොකද්ද? අර x ධන 2 මෙතනද? අරුද්ද මෙතන. මේකට මේක කපන්න පුළුවන්ද කියලා මම අහන්නේ. එහෙම කපන්න බෑ. මෙතන එකතු කිරීමේ ලකුණ තියෙන්නේ. ඔයා දැන් මම අහන්නේ මෙන්න මෙතන ගුණ කිරීම ලකුණුනේ තියෙන්නේ. එහෙනම් මේකේ කපන්න බෑ කියලා. ඒත් බෑ මෙතන එකතු කිරීමක් තියෙනවා. මෙතන එකතු කිරීමක් අඩු කිරීමක් තිබ්බොත් සුළු කරන්න බෑ. මෙතන ගුණ කිරීමක් තිබ්බනම් ඔන්න මේකට මේක කපලා දාන්න. Do you understand? Yes sir. හරි. ඊළඟ නම්බර 10 බලන්නනේ. බිංදුවකම දෙක අතරකම බිංදුව මේ බිංදුවකම කියලා තියෙනවනම් මොකද්ද මේ තියෙන්නේ? මේ මොකද්ද මේකට කියන්නේ? අන්තක්ඛණ්ඩය. මොකද්ද අන්තක්ඛණ්ඩය කියන්නේ? y අක්ෂයේ කපන තැන y ඛණ්ඩාංකය. මොකද්ද y අක්ෂයේ කපන තැන y ඛණ්ඩාංකය? 2යි. මොන දෙකයිද? ධන 2යි. අනුක්‍රමණය ගන්නේ කොහොමද? නැක්සන් මහත්මයා කියන්නේ ඉස්සු කතා කරන්නේ. අනයි මොකද්ද? y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. මෙතන y කියගේ 2යි. මෙතන y කියගේ බිංදුවයි. මෙතන x කියගේ බිංදුවයි. මෙතන y x කියගේ 4යි. දෙකෙන් බිංදුවක් කියපුවාම 2යි. 4 බිංදුවෙන් 4ක් කියපුවාම ඍණ 4යි. දෙකට දෙකේව 1යි. 4ට දෙකේව 2යි. ධන ලකුණු ඍණ ලකුණෙන් බෙදුනහම මොකද වෙන්නේ? ඍණ. ඉතින් අනුක්‍රමණයේ කීයද? ඍණ භාගයයි. එහෙනම් සමීකරණය y සමානයි ඍණ භාගයයි x. අන්තක්ඛණ්ඩයේ කීයද? ධන 2යි. ඔන්න පුතේ උත්තර. අනුක්‍රමණය කොහොමද ගන්නේ? y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. අන්තක්ඛණ්ඩය ගන්නේ කොහොමද? මේ බිංදුවකම 2 කියලා ඉල්ල තිබ්බොත් මොකද්ද තියෙන්නේ? අන්තක්ඛණ්ඩ. පැහැදිලි? ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද බිංදුව යේ කපන්න දෝ දෙම්බොදී ලකුණක් විභාගي කපන්න.
ඉතින් කොහොමද කියලා කොහොමත් එකයි කියලා පිළිගන්නේ නැහැ. අවසාන උත්තරේ සුළු කරලා තියෙනවා. දැන් ලකුණු දාගන්න විභාගෙදි කරන්න එපා ඈ. පුදුමයි මොකද ගැටලු? සාතන දැන් බිඳුවයි දෙකයි කියලා තියෙදි දෙකේ අන්තර කණ්ඩට ගන්න. ඔව්. ඔතන නැත්තම් හතරයි හතරයි පහයි කියලා තිබ්බොත් අන්තක් කණ්ඩේ කියලා ගන්න පුළුවන්ද කියලා ගන්න බෑ. එතකොට ගන්න ඕන. එතකොට ගන්නේ කොහොමද? මේක ලියා ගන්න මම එතකොට ගන්න හැටි කියන්න. හරි. දැන් බිඳුවක පහ දෙක කියන්නේ නැතුව ආවොත් කොහොමද අන්තක් කණ්ඩේ ගන්නේ? ඒකත් බලමු. දැන් මේ විදිහට ආවොත් ඉස්සල්ලාම කරන්නේ කරුපති. අපි මේකේ හොයා ගන්නවා අනුක්‍රම. අනුක්‍රමණය කලින් වගේම හොයා ගන්නවා. කොහොමද අනුක්‍රමණය හොයාගන්නේ? y කණ්ඩාංක වෙනස බෙදෙනවා x කණ්ඩාංක වෙනස. දැන් මම මෙතනදි ගත්තොත් y කියන්නේ කීයද? බිඳුව. ඒකෙන් අඩු කරනවා මෙතන y කියන්නේ කීයද? 6යි. මොන 6යිද? ධන 6යි. මෙතන x කියන්නේ කීයද? 4යි. ඒකෙන් අඩු කරනවා මෙතනදී x කියන්නේ කීයද? ඍණ 1යි. කීයද? ඍණ 1යි. පැහැදිලි නේද? මම මේ ගොළු වගේක් අරගෙන කියලා දෙන්නේ. බිඳුවෙන් 6ක් අඩු වුණාම ඍණ 6යි. 4 ඍණයි මොකද වෙන්නේ? ධන වෙන්නේ. හරි. මම මේක ධන 2යි කියලා දෙන්න ඔයාලට. එතකොට තවත් පැහැදිලි වෙනවා. එතකොට මෙතන ඍණ 2යි කියලා. එතකොට මෙතන ඍණ 2 නෙන්නේ. ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. දැන් ඍණ 6යි 4යි 2යි කීයද? 6යි. දැන් 6 6ෙන් බෙදුනාම කීයද? 1යි. ඍණ ලකුණ ධන ලකුණෙන් බෙදුනාම ඍණයි. එහෙනම් ඔන්න අනුක්‍රමණය හොයාගත්තා කීයද? ඍණ 1යි කියන. ආයෙත් කියලා දුන්නොත් y මෙතනදී බිඳුවයි මෙතනදී y කියන්නේ කීයද? 6යි. ඊට පස්සේ මෙතනදී x කියන්නේ 4යි. ඒකෙන් අඩු කරනවා මෙතනදී x කියන්නේ කීයද? ඍණ 2යි. බිඳුවෙන් 6ක් ගියපුවාම ඍණ 6යි 4 ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. ධන 2යි. ඍණ 6 4යි 2යි 6යි. 6 6ෙන් බෙදුනාම 1යි. ඍණ ලකුණ ධන ලකුණෙන් බෙදුනාම ඍණ වෙනවා. පැහැදිලිද? ඔන්න අනුක්‍රමණය හොයාගන්න. පැහැදිලි? ඊට පස්සේ මේ ජෝඩු දෙකෙන් එක ජෝඩුවක් ගන්නවා. කුට්ටම් දෙකෙන් එක කුට්ටමක් ගන්නවා. මාරුවෙන්ම කියලා දෙන්න මම මේක ගන්නවා. මොකද්ද? ඍණ 2 ධන 6. මේක මොකද්ද? x ද y ද? x. මේක මොකද්ද? y. දැන් සරල සමීකරණයක සාධාරණ ආකාරය මොකද්ද? y සමානයි mx ධන c. ඒක පොදු සූත්‍රය. ඕකටත් අයිති. මොකේද? සරල රේඛාවක සමීකරණය. පැහැදිලිද කිව්වේ? y සමානයි mx ධන c. දැන් y කීයද? මේ සලකන අවස්ථාවේ y කියන්නේ කීයද? මේ කීයද? 6යි. සමානයි m කීයද? ඍණ 1යි. ඍණ දානකොට මොකද්ද දාන්න ඕනේ? වරහන්. x කියන්නේ කීයද? ඍණ 2යි. ධන c. c දන්නවද? දන්නේ නැහැ. දැන් 6 ඍණයි මොකද වෙන්නේ? ධන වෙන්නේ. 1 කරත් 2 2යි. දැන් 6 සමාන වෙනවා 2 ධන c. ඉතින් c හොයන්න මොකද කරන්නේ? ධන 2 අනිත් පැත්තට යනවා මොන 2 වෙනවද? ඍණ 2 වෙනවා. 4ෙන් 2 6ෙන් 2 ගියාම 6
6 දෙයක් ගියාම 4. දැන් ඔන්න අනුක්‍රමණය දන්නවා අන්තක්ඛණ්ඩේ දන්නවා. ඉතින් මොකද්ද y සමානයි m කීයද? ඍණ 1යි. ඍණ 1 කියලා අපි ලියන්නේ නෑ. ධන x ධන c කියගේ කීයද හොයාගත්තා කීයයි කියලා? කීයද? 4. එහෙනම් y සමානයි මොකද්ද? ඍණ x ධන 4යි කියලා. පැහැදිලිද කිව්වේ? පැහැදිලිද? ඉතින් ඔකට ඔයාලට පේනවනේ සෑහෙන වෙලාවක් යනවා කියලා. සාපේක්ෂ. ඒ යන්න බොහෝ වෙලාවට මේ වගේ ගානක් දෙන්නේ අර අපි කලින් හදුවා වගේ ගානක් තමයි දෙන්නේ. හැබැයි එහෙම කියලා නෑ විදිහින් ඉන්න පුළුවන් ගම නෑ. එතන මේකත් ලියා ගන්න මේ විදිහට දෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහලා ඉස්සරහට. ඊළඟ ප්‍රශ්නේ වැරදි. හරි ගන්න. ඉන්නකොට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක්. 11 වෙනි එකේ මේකේ ඔය O කියන්නේ කේන්ද්‍රය කියලා දීලා තියෙනවනේ. O කේන්ද්‍රේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ මෙන්න මේකට සමාන නිසා අපිට ගන්න වෙනවා මෙන්න මේක මොකක් කියලාද? විස්කම්භයක් කියලා. විස්කම්භයෙන් ආපාතනය වෙන කෝණය කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. විස්කම්භයෙන් මේ විදිහට ආපාතනය වෙන කෝණය කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. පැහැදිලිද? ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට එකම ඛණ්ඩයේ කෝණ ගත්තොත් මේ එකම ඛණ්ඩයේ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙයා A නම් මෙයාත් මොකක් වෙනවද? A වෙනවා. මෙයා B වෙනවා නම් මෙයාත් මොකක් වෙනවද? B වෙනවා. හැබැයි මේ හතරම සමාන වෙනවා කියලා එහෙම අපි ඉගෙනගෙන තියෙනවා. එහෙම එකක් නෑ. එහෙනම් මෙතන A නම් මෙතනත් මොකක් වෙන්න ඕනේද? A වෙන්න ඕනේ. පැහැදිලි? ඊට පස්සේ මේකේ තියෙනවානේ මෙන්න මෙයයි සමානයි කියලා. පැහැදිලි? මෙන්න මෙයයි සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණත් මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් ඒ සමානයි කීයක් වෙනවද? 90ක් වෙනවා. එතකොට මේ ගාන මොකද වෙන්නේ? වැරදි. මේ ගානේ තියෙන්න ඕනේ මෙන්න මෙයා මෙතන සමානයි කියලා නෙමෙයි මොකක් සමානයි කියලා. මෙන්න මෙතන සමානයි කියලා. එතන සමාන වුණා නම් මොකද වෙන්නේ? මේක එනම් මෙතනත් කීයක් වෙනවද? A වෙනවා. එහෙනම් A එකතු කිරීම A සමාන වෙනවා 180න් 90ක් අඩු කරපුවාම 90යි 90 දෙකට බෙදුනාම කීයද? 45යි කියලා එනවා. එහෙමයි ගාන හැදෙන්න ඕනේ. හැබැයි වැරදි. ගාන වැරදි කියලා හරියන්නේ නැහැ. අපිට උත්තරේ එන්න ඕනේ කීයක් කියලාද? 90ක් කියලා එන්න. අපිට උත්තරේ 90යි කියලා තියෙනවා නම් හරි. සමාන්තරයි කියලා දුන්නා නම් ඒක ගන්න තිබ්බා. මේ ගානේ අඩුපාඩුවක් තියෙනවා. 45 ඉතින් හරි දාගන්න මොනවද හදලා තිබ්බද ඉතින් ඔගේ ලකුණු දෙන්න වෙනවා. ගාන වැරදි. හරි මතක තියාගන්න ඔයගේ ගානක් හදන්න වෙයි. ඊළඟ එක 12 වෙනි ප්‍රශ්නේ. x ධන y සමානයි 7යි xy මේක නම් මෙන්න මේකේ අගය අහලා තියෙනවා. ඕකට ගන්නෙත් අර කලින් ඉස්සල්ලා කියලා දීපු නීතියමයි. a ධන b ගේ වර්ගයේ ලියපු එක තමයි මේකෙදි ඕනේ. මේක ඔයාලගේ අච්චුපතේ තියෙන්නේ a ධන b ගේ වර්ගය නෙමෙයි 10 පන්තියේ x ධන y කියන්නේ. ඉතින් 12 වෙනි එක a ධන b ගේ වර්ගය මම ඉස්සල්ලා ලියුවා කොහොමද ලියන්නේ? a වර්ගයේ ධන දෙකක් ab ධන b වර්ගය. ඉතින් AB නේද? ඔව් AB. ඉතින් මේකේ x ධන y සමානයි 7යි. මන් දෙපැත්තම වර්ග කරනවා. 7 වර්ගයෙන් 4ක් 49යි. ඉතින් මේක ලියන්න පුළුවන් x වර්ගයේ ධන 2යි xy ධන y වර්ගය. මැජික් වගේ වෙන්න බෑ. මේක මතක තියෙනවනම් සටපට ගාලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් x වර්ගයයි y වර්ගයයි එක ළඟින් ලියා ගන්නවා.
මන් 2xy ධන 2xy අනිත් පැත්තට යනවා මොන 2xy වෙනවද? ඍණ 2xy වෙනවා. ඉතින් 49 ඍණ දෙක වතාවක් xy ගියගේ දීලා තියෙනවා 10යි කියලා. ඉතින් 49 10ව දෙකක් කියන්නේ 20යි. 49 20ක් කියපුවම කීයද? 29. උත්තරේ 29. ඊළඟ 13 PA මෙච්චරයි නම් PB මෙච්චරයි නම් PA මේලේ B ආවා. මොනවද ස්වායත්ත සිද්ධි කියන්නේ? ගහකින් පොල් ගෙඩියක් කරනවා. ගස්වලින් වැඩට සෑම ගෙඩියක් කොහෙද වැඩේ? බිමට. ඒක ඇවිල්ලා ස්වායත්ත සිද්ධිය. හැබැයි ගහෙන් වැඩට මිනිහට ගොනාවනි. එතන සිද්ධි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද්ද? ගහෙන් වැටිච්ච හඳ තමයි යාට ගොනා එන්නේ. පැහැදිලිද කියන්නේ? පැහැදිලිද? විභාගයට පාඩම් කරොත් විභාගේ මොකක් වෙනවද? පාස් වෙනවා. පාඩම් කරපු හන්දයි විභාගේ පාස් වෙනවා. හරි. ඒකේ අනිත් පැත්ත පාඩම් කරන්නේ તો TikTok කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ වගේම ප්‍රතිඵලයක් ලැබෙනවා. හරි. පාඩම් කරන්නේ તો PUBG ගහුවොත් මොකද වෙන්නේ? ඒත් ඒව ප්‍රතිඵලයම තමයි. හරි. එනවා නිව්ටන් කියලා තියෙනවනේ ඒක ගන්නෙ. හරි. ඉතින් දැන් ස්වායත්තයි කියන්නේ වෙන්න පුළුවන්. ස්වායත්තයි කියන්නේ හරියට ස්වාධීන එක. තනි සිද්ධියක්. තනි සිද්ධිය. ඒකට අනිත් සිද්ධියෙන් බලපෑමක් නැහැ. බලපෑමක් නැහැ. දැන් මේකේ තියෙන ස්වායත්ත සිද්ධිය. පරායත්ත සිද්ධිය කියන්නේ එක් සිද්ධියකින් අනිත් සිද්ධියට බලපෑමක් ඇති වෙනවා. හරියට ඔයා පාඩම් කරොත් විභාගේ පාස් වෙනවා. පාඩම් කරනවායි කියන සිද්ධිය තමයි විභාග ප්‍රතිඵලයට බලපාන. පැහැදිලිද කිව්වේ? පැහැදිලිද මැක්ස්? හරි. දැන් මේකේ PA මේලේ B අහලා තියෙනවා. ඉතින් PA මේලේ B කියන්නේ PA මේලේ B කියන්නේ PA එකතු කිරීම PB PAB PA එකතු කිරීම PB. ඉතින් PA කියන්නේ දීලා තියෙනවා කීයද? 4න් නෙමෙයි 3න් 2යි කියලා. 3න් 2යි කියලා. PB දීලා තියෙනවා 4න් 1යි කියලා. ඉතින් 3න් 2 එකතු කිරීම 4න් 1. හරහාට වැඩි කරනවා මේ දෙන්න 3 වරක් 4 12යි. හරහාට වැඩි කරනවා 4 වරක් 2 8යි. 3 වරක් 1 3යි. 8යි 3යි 11යි. උත්තරේ 12න් 11. හරි 12න් 11යි කියලා. අකුණු ගන්න. හරි. ඊළඟට අහලා තිනවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා. අපි දන්නවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඒ පිටුවේ ලකුණු කීයක් තියෙනවද එකතු කරලා දාන්න 16න් ලැබෙන්නේ. 16න් කීයක් තියෙනවද කියලා දාන්න බලන්න. හරි. ඊළඟට අහලා තිනවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වෙන සූත්‍රය මොකක්ද? සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වෙන වර්ගඵලය වෙන සූත්‍රය 2πr h. අපි දන්නා 2 කියන්නේ 2යි 5 කියන්නේ 22ට 7යි. අරය ඇවිල්ලා සෙන්ටිමීටර 7යි. ලම්බ උස ඇවිල්ලා සෙන්ටිමීටර 9යි. ඉතින් 7ට 7 සුළු වෙනවා 22ව දෙකක් ඇවිල්ලා 44යි. 44 9න් වැඩි වුණාම 396යි වර්ග සෙන්ටිමීටර. 396යි වර්ග සෙන්ටිමීටර. හරි. ඊළඟ එක අහලා තිනවා හදන්න වෙලාව දෙන්න වැරදි නම් ඉන්නවම කලබල වෙන්න එපා. හරි. ඊළඟ එකේ දීලා තිනවා ආනයන බද්ධ වෙච්චරයි නම් ආයනයන බදු ප්‍රතිශතයේ වෙච්චරයි නම් නිෂ්පාදන මිල කීයද කියලා. ඉතින්
ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය කළ ලංකාවට ගේනවා. ඒකට අපි මේ වෙලාවේ කියනවා නිෂ්පාදන වියදම නැත්නම් ආනයන වියදම කියලා. ඉතින් ඒකට එකතු කරන වරායනි මොකද්ද? බද්දක්. දැන් මෙතන තියෙන්නේ මොන බද්දද කියලා නෑ. ඒක තීරු බද්ද. තීරු බද්ද. ඊට පස්සේ එනවා තීරු බදු සමග වටිනාකම. දැන් මේකේ 100ට 20ක් තීරු බද්ද ගන්නවලු. ඒ කියන්නේ රුපියල් 100කට බද්ද කීයක් වදිනවද? 100කට 20ක් බද්ද වදිනවා. වැදුනට පස්සේ 120ක් වෙනවා. දැන් මේකේ කියනවා ආනයන බද්ද 2500ට. මොකද්ද 2500 කියන්නේ? ආනයන බද්ද. ඒක තමයි කීයක් වෙන්නේ? 2500ක් වෙන්නේ. රුපියල් 2500ක් වෙනවා. දැන් ඔබෙන් අහනවා නිෂ්පාදන වියදම කීයද කියලා. ඉතින් රුපියල් 2500. ගුණ කරනවා අහලා තියෙන එකට අදාළ පංගුවෙන්. අහලා තියෙන එකට අදාළ පංගුව කීයද? 100යි. බෙදනවා දීලා තියෙන එකට අදාළ පංගුවෙන් කීයද? 20යි. දැන් සුළු වෙනේව සුළු කරනවා. බිඳුවට බිඳුව, දෙකේ 1යි, දෙකේ 5යි, 2500 5 කියන මිත්‍රවරුනි 12500. උත්තරේ 12500ක් වෙනවා. ඊට පස්සේ 16 වෙනි එක. රුපියල් 50කට ගත්ත කොටසක් 65ට විකුණනවා. ඉතින් බුලත් ටික 50ට අරගෙන 65ට විකුණනවා ඕන ගොබ්බෙක් දන්නවා කීයද? ලාභේ රුපියල් 15. එන එක කොටසකින් ලාභේ එනවා කීයද? රුපියල් 15යි. මේ විදිහට කොටස් 300කින් බලන්න මොකද කරන්නේ? 15 300ෙන් වැඩි කරනවා. උත්තරේ රුපියල් 4500යි. රුපියල් 4500යි. අනේ ඒක නම් තේරෙන්නේ නැත්නම් මේ පාර ඕලෙවල් කරන්න එපා. මේ මම කරණීය දන්නේ. ඉතින් දන්න දේ කළා ඉතින් නැච්චලයි. මොකද්ද දන්නේ දේ? මේ විදිහට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා මේ. AX ඇවිල්ලා 6යිලු. 6යි. OX ඇවිල්ලා ඒකත් 6යිලු. ඉතින් AO දුර අහනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් ගැන පයිතගොරස් කියලා තියෙන දේ අපි කරලා ඉදිරියට. මොකද්ද කරලා දෙන්නේ? කියලා දෙන්නේ. AO වර්ගයේ සමානයි කර්ණයේ වර්ගයේ සමානයි ඉදිරිපාදවල වර්ගවල අයිති කියලා. 6 වර්ගයේ දන 6 වර්ගයේ 6 වරක් 6 36යි. 6 වරක් 6 36 72යි. AO සමානයි 72 වර්ගමූලය. උච්චර දීවරයි. ඊළඟ ප්‍රශ්න දෙක කරන්න බෑ. මේ දෙකට නිකන් හරි දාගන්න ලකුණු දෙක දාගන්න. ඉතින් free wifi වගේ අපි free දෙන්නේ free ගියත් ඒවා ප්‍රශ්න කොහොමද? අය ලකුණු 12 ලැබෙන්නේ 12 කීයද කියලා දාන්න. 12න් 12යි. යම්මනේ හරි. ඊළඟ මොළ දැක්සේ වන්දන. අන්තස් චතුර්ථක පරාසය අහලා තියෙනවා. අන්තස් චතුර්ථක පරාසය හොයන්න කලින් මොකද්ද හොයාගෙන ඉන්න ඕනේ? Q 3යි Q 1යි හොයාගන්න. ඉතින් Q කීයද? Q 1 හොයන්නේ කොහමද? Q 1 හොයන්නේ පද ගණනට එකක් එකතු කරලා 4න් බෙදලා එකෙන් මොකද කරන්නේ? වැඩි කරනවා. මේකේ පද කීයක් තියෙනවද? 11යි. 11යි එහෙනම් Q1 හොයන්නේ කොහොමද? මේ හැම එකකටම ගැලපෙන්න කියලා දෙන්නම්. Q1 හොයන්නේ පද ගණනට එකතු කරනවා. පද ගණනට එකතු කරනවා එකක්, බෙදනවා 4න්, වැඩි කරනවා 1කින්. වැන්න. අන්නනේ මේ පුතා වැන්න. හරි. මේකේ 11යි 11ට එකක් එකතු කරනවා 4න් බෙදනවා වැඩි කරනවා 1කින්. 11යි 1යි 12යි 12 4ට බෙදුනාම 3යි 3 1කින් වුණාම 3යි 3 වැන්න. මේකේ 3 වැන්න තියෙනවා කීයයි කියලාද? 8යි කියලා. එහෙනම් මේකේ 3 වෙන්න කීයද? 8යි. ඊළඟට ආවනේද? ඊළඟ Q3 පද ගණනට එකතු කරනවා එකක්, බෙදනවා 4න්, වැඩි කරනවා 3න්, වැන්න. ඉතින් පද ඇවිල්ලා 11යි 11ට එකක් එකතු කරනවා, බෙදනවා 4න්, වැඩි කරනවා 3න්, 11යි 1යි 12යි 12 4ට බෙදුනාම 3යි 3 3න් වැඩි වෙනවා 9යි 9 වෙන්න. මේකේ 9 වෙන්න කීයයිද? 18යි. ඊට පස්සේ
අන්තස් චතුර්ථක පරාසය හොයන්න මොකද කරන්නේ? q 3න් q එක අඩු කරනවා. ඉතින් q 3 18යි q එක 8යි 18න් 8ක් ගිහුවාම කීයද? 10යි එළේනවා. එහෙනම් උත්තරේ කීයද? 10ක් වෙනවා. හරි. වැරදි දිනවල හදාගන්න හරි ගන්න ලකුණු දෙකක් දාගන්න. හරි. ඊළඟ එක. උන්නේ ගාන හදනකොට දවසක් මම කෙල්ලෙක් අහන මොන පීද උක්ත කරන්නේ කියලා. යකෝ ඉතින් ඉංග්‍රීසි භාෂාවේ තියෙන එක පී එකයි. එක්ක කැපිටල් එක්ක සිම්පල්. දැන් ඕකේ එකම පී එකක් තමයි තියෙන්නේ. කොයි පී එකද උක්ත කරන්නේ කියලා. ජාතික සම්පත්. ඔයා රැක ගන්න ඕනේ. හරි. හරි. ඊළඟ එක. මොකද්ද 21? 21. හරි. PQ සමානයි. දැන් බලන්න මේ PQ ම තමයි මෙතනක් තියෙන්නේ නේ. 3යි PT සමානයි. 3 යට 2යි. ධන 2 යට 3යි. ඉතින් ඉස්සල්ලාම මේ P එක පැත්තකට ගන්න මෙයාව යවනවා අනිත් පැත්තට. ඉතින් PQ ඍණ 3යි PT අන්න එක જાතිය ඥාතීන් එක පැත්තකට ගියා. දැන් මේ දෙන්නම දිහා බලපුවාම පොදුයි මොකද්ද? P පොදුයි. P එළියට ගන්නවා. P එළියට ගියපුවාම මෙතනින් Q ඉතිරි වෙනවා. මෙතනින් 3යි T ඉතිරි වෙනවා. සමානයි 2 යට 3. දැන් දෙපැත්තම Q ඍණ 3යි T කියෙන් මොකද කරන්නේ? බෙදනවා. දැන් මේකට මේක මොකද වෙන්නේ? කැපෙනවා. P සමානයි 2 යට 3 වතාවක් Q ඍණ 3යි T කියලා එනවා. ඔන්න පුතා උත්තරේ. சொல்ல வெள்ள இல்லை வெள்ள சொல்லி இல்லை කනගාටුයි. එයාගේ අර පැත්තේ P දිනනවා මේ පැත්තේ P දිනනවා. පිපි රේණුරට මලේ මලට බලන්න උත්තරේ මේ පැත්තේ P දිනනවා මේ පැත්තේ P. ආවද? තේරුණාද? මැක්ස්වල් මොනවද මැදේම? ඉස්සු කතා කරන්නේ. හරි ඊළඟේ sin θ සමානයි නෙමෙයි tan θ සමානයි මෙච්චරනේ හත් කිලෝ sin θ ආලුනේ කොහොමද ඕකේ ඉස්සල්ලාම තේරෙන්න ඕනේ මෙන්න මේ කොහොමද මේ පුතා tan θ සමානයි 0.75 කියලා නේ දීලා තියෙන්නේ නේ 0.75 දෙන්නේ 75 100න් බෙදලා කියන එක ඉස්සල්ලාම තේරෙන්න. පැහැදිලිද කිව්වේ? 0.75 දෙන්නේ කොහොමද? 75 100න් බෙදලා. තේරෙන්නේ? හරි. කොහොමද කමන්නේ මේ අවසානයේ කියන එක වෙන්න. 0.75 කියන්නේ 75 100න් බෙදලා. ඉතින් 75ට අපි දන්නවා 25 ඒව තියෙනවා කීයද? 3. 100ට 25 ඒව තියෙනවා කීයද? 4. අපි දන්නවා ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තාම මේ කෝණය θ කියලා ගත්තොත් මේ පාදේ මොකක්ද? කර්ණය. මේක මොන පාදේද? සම්මුඛ පාදේ. මේක මොන පාදේද? බද්ධ පාදේ. දැන් tan θ කියන්නේ මොකක්ද? සබ tan සකසයින් බබ ගොස් සබ tan. ඉතින් tan θ කියන්නේ සබ tan. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ කීයක් වෙනවද? 3ක් වෙනවා. බද්ධ පාදයේ කීයක් වෙනවද? 4යි. අපි දන්නවා මේක 3යි නම් මේක 4යි නම් මේක කීයද?
දන්නේ නැත්නම් ඔය වඩු පාස් දුන්නේ නැහැ කෙනෙක්ගෙන් හරි මේසන් පාස් දුන්නේ නැහැ කෙනෙක්ගෙන් අහන්නකො ලස්සනට කියලා. 3 4 කීයද? 5 පයිට කරස් දාලා ඕන්න හොයන්න. මම මේක x කියලා ගත්තොත් x වර්ගය සමාන වෙනවා 3 වර්ගය දන 4 වර්ගයට. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 16 9යි 25යි 25 වර්ගමූලය කීයද? 5යි. හරි. දැන් අපෙන් අහලා තින්නේ sin θ නේ. මොකද්ද sin θ කියන්නේ? සකසයි සම්මුඛ පාදයේ වැදීම කර්ණය. ඉතින් සම්මුඛ පාදයේ කීයද? 3යි. කර්ණයේ කීයද? 5යි. උත්තරේ කීයද? 3ට 5යි. ඔයාගෙන් cos θ හුවනම් cos කියන්නේ මොකද්ද? බක cos. මධ්‍ය පාදයේ කීයද? 4යි. කර්ණයේ කීයද? 5යි. එහෙනම් 5න් 4යි. ඔය උත්තරේ තමයි එන්න ඕනේ. කොයි විදිහට හදුවා. ඕක තමයි ලේසිම ක්‍රමය. තව විදියක් තියෙනවා නම් කියන්න. ඔයදී දුනියකට අර එලා නිකන් 1.5 තුන්නා ඊට පස්සේ ගල්ලා ගත්තා. ඔව්. අම්පා. තේරෙනවද? හරි ඊළඟ එක අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද ගොඩක් ජාති ඉගෙනගෙන තියෙනවා සර් මොකක්ද අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ වල අගය මොකද වෙන්නේ? මේක මං A කියලා ගත්තොත් මේක B කියලා ගත්තොත් A දන B කීයක් වෙනවද? 180ක් වෙනවා. දැන් මේකෙම තාවා මේවනේ තියෙන්නේ. මෙතන 70යි කියලා තියෙනවා. එහෙනම් මෙතන අගය ගන්න පුළුවන් කොහොමද? 180ෙන් 70ක් අඩු කරනවා. එතකොට කීයද? 110යි කියලා එනවා. පැහැදිලි? 110යි කියලා එනවා. දැන් මෙන්න මෙයයි සමානයි කියලා දීලා තියෙනවා. මෙයයි සමානයි නම් ත්‍රිකෝණයක සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණත් මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මට මෙන්න මෙතන අගය ගන්න පුළුවන් කොහමද? 180ෙන් 70ක් අඩු කළා. ඒ 180ෙන් 70ක් අඩු කරේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය අංශක 180ක් වෙනවා. 70ක් අඩු කරනවා. අඩු කරපුවාම වෙනවා 110යි. මෙතන කෝණය ගන්න එක දෙකෙන් මොකද කරන්න ඕනේ? බෙදෙනවා. එතකොට මෙතන අගේ එතන අගේ එනවා කීයයි කියලා 55යි. ඒ වගේම මෙතන අගේ ගන්න පුළුවන් කොහොමද? මෙයයි සමානයි නම් මෙයයි සමානයි. මෙතන අගේ ගන්න පුළුවන් 180ෙන් මෙන්න මේ 110 මොකක් කරනවද? අඩු කරලා දෙකෙන් බෙදනවා. 70යි 70 දෙකට බෙදුවාම කීයේ 35යි කියලා එනවා. එතකොට මෙතන කෝණය සම්පූර්ණ කෝණය ගන්න පුළුවන් 35යි 105යි කියන්නේ කීයද? 90ක් වෙනවා. පැහැදිලිද කිව්වේ? ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කර සෑදෙන බාහිර කෝණය මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයේ අගයට මොකද වෙන්නේ? සමාන. මේක එහෙනම් මේකත් කීයක් වෙනවද? හරි A වෙනවා. ඉතින් මේ කෝණය අපිට කීයයි කියලාද? 90යි කියලා. එහෙනම් මේකෙන් ආපස්සට එන වෙලාව හැදෙන මෙන්න මේ බාහිර x කියන කෝණය නෙමෙයි PQR කෝණය කීයක් වෙනවද? මේ කෝණයත් කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. උත්තරේ අංශක 90. මේ තියරි දන්නේ නැත්නම් ලියා ගන්න. මොනවද? වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ වල අගය 180ක් වෙනවා. වෘත්ත චතුරස්‍ර වල පාදයක් දික් කළා සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණය අගයට සමාන වෙනවා. ඒවා දන්නේ නැත්නම් ලියා ගන්න. හදා ගන්න. හරි. ඊළඟ එක. ඔකේ ඊළඟ එක හදා ගන්න දන්නේ නැහැ සමහරක් අය. ඒගොල්ලෝ නිකන් ඇවිල්ලා අර පසේ බුදු වගේ. පසේ බුදු. හරි. පසේ බුදු කියන්නේ කවුද? ඇව්වදස පන්ති පසේ බුදු කියන්නේ කෙනෙක්. පස්සක දවසලු. අरे පස්සක දවසලු. පසේ බුදු කියන්නේ කවුද? අර කියන්නේ තේරෙන්නේ නැති පසේ බුදු කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ බණ කියන්න පුළුවන්.
හැබැයි ඒ කියන එක තේරෙන්නේ. ඒ වගේ තමයි. මේ තියෙන්නේ මොකද්ද? මොකද්ද මේ තියෙන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගිරව්වගේ ගන්නවා. මොකක්ද ඉගෙනගෙන තියෙන්නේ? ABC කියලා ත්‍රිකෝණයක් ගත්තා. AB පාදයේ මධ්‍ය ලක්ෂයේ D වෙනවා. AC පාදයේ මධ්‍ය ලක්ෂයේ E වෙනවා. මේ විදිහට යා කරපුවා. ගිරව්වගේ දන්නවා ඉතින්. DE සමාන්තර වෙනවා BC. ඒ වගේම DE සමාන වෙනවා භාගයක් BC. ඉතින් ඕක ඇප්ලයි කරගන්න තේරෙන්නේ. මොකද්ද මේක ඇප්ලයි කරන්න තියෙන්නේ? මෙතන x ධන 3යි කියලා දීලා තියෙනවා. මෙතන x ධන 7යි කියලා දීලා තියෙනවා. ඉතින් x ධන 3 සමාන වෙනවා මොකේද? භාගයක් x ධන 7ට. ඒක තමයි මේක තමයි තියෙන්නේ. ඉතින් බෙදීම දෙක අනිත් පැත්තට යනවා. ගුණ කිරීම දෙක වෙනවා. දෙක වතාවක් x ධන 3යි. බලන්න ඔබේ වරහන තියෙනවද කියලා. දෙක x කින් වැඩි වෙනවා මොකක් වෙනවද? 2යි x වෙනවා. දෙක 3ෙන් වැඩි වෙනවා කීයද? 6යි. සමානයි x ධන 7යි. ධන x මේ පැත්තට එනවා මොන x වෙනවද? ඍණ x වෙනවා. ධන 6 අනිත් පැත්තට යනවා ඍණ 6 වෙනවා. 2යි x කින් x අඩු නම් x වෙනවා. 7න් 6ක් ගියපුවාම එකක් වෙනවා. x සමානයි කීයක් වෙනවද? එකක් වෙනවා. උත්තරේ 2යි හදපු ක්‍රමයට 1යි ලකුණු 2 ඒ විදිහට බෙදෙනවා. අන්න ගෝල්ලෝ. දැස පියාගෙන උත්තර ලියනවා. බලන්නේ හැකියා. අපේ රටේ එහෙම මිනිස්සුන්ට සැලකිල්ලක් නෙමෙයි. අපි දමාගෙන මෙහෙම හදනවා. හරි. හැබැයි සමහරක් කට්ටිය මේක දැකලා නිකන් උත්තරේ ගන්න. ඒ ළමයින් විභාගෙදී අඩු ලකුණු දෙනවා. මේ බයිලා දාලා ඔක්කොම හදන කට්ටියට වැඩි ලකුණු දෙනවා. අර ගොල්ලන් දෙල් දෙනවා. මේක බලලා උත්තරේ ගන්න ළමයාට කියනවා ඒ එකක්. මේ මොකද C එකක් S එකක් කියලා. කියලා තා කියනවා මොකද්ද? ඔයගේ කියන්නේ බලාගෙන ඉන්න උත්තරේ එකයි කිය. පඬිතය වෙන්න එන්න එපා. හදලා කියනවා. බලන්න. බලන්න. what is in your වෙනස් කරන්න බෑ. හරි. හරි. ඊළඟේ තියෙනවා මොකද්ද? සමගාමී සමීකරණ. සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා. ඕක මේ මොකක් කරන්නද? සමගාමී සමීකරණ දෙක විසඳන්න එපා කියලා. ඉතින් මොකද කරන්නේ? කොළ කෑල්ලක හදලා උත්තරේ ෂේප් එකේ මෙතන උත්තරේ කියනවා දාන්න. ඒකද? හරි. 3x ඍණ y. ඉතින් ඒකේ මොකද කරන්නේ? x ධන y එකක් අඩු කරනවා. අනිත් පැත්තත් අඩු කරනවා. 15න් 3ක් ගියපුවාම අපි දන්නවා 12යි. 3x ඍණ y ඍණ ධනගෙන් වැඩි වුණාම ඍණයි ඍණ x ඍණ ධනගෙන් වැඩි වුණාම ඍණයි 3x කින් x කියපුවාම 2යි x ඍණ y ට ඍණ y එකතු වුණාම ඍණ y ට ඍණ y එකතු වුණාම කෙල්ලෙක් ඉන්න තැන තව කෙල්ලෙක් ආපුවාම ඒ කෙල්ල කොල්ලෙක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? කෙල්ලෙක් ඉන්න තැන කෙල්ලෙක් ආපුවාම කෙල්ල දෙන්නෙක් වෙනවා. ඒ වගේ ඍණ y තියෙන තැනට ඍණ y ආපුවාම ඍණ 2යි y වෙනවා. දැන් මේක බලපුවාම හැම එකක්ම දෙකෙන් බෙදෙනවා කියලා පේනවා. ඉතින් දෙකෙන් බෙදෙනවා. x ඍණ y සමානයි 12 දෙකට බෙදුනාම 6යි කියලා. ඒ පිටුවට ලකුණු හම්බෙනවා 1යි 2යි 3යි 4යි ලකුණු වටක් ලැබෙනවා. yes speaking දැන් මේක පළවෙනි කියලා මේක ඒ සමගාමී සමීකරණය විසඳන ජාතික පුරා. ඉතින් මේකට මේක කැපිලා යනවා. මම මේක දෙවෙනි එක තුන්වෙනි ගුණ ආ තුනෙන් ගොඩ කරා. ඊට මේක හරි මට තේරුණා ඒක තේරුණා. මේකයි මේක එකතු කරන්නේ. අඩු ඈ මේකෙන් මේක අඩු මේකෙන් මේක අඩු කරා. මේකට මේක කැපිලා ගියා. බුදුමා මට මේක උත්තර දෙන්න. මෙයා අඩු වෙනවා වගේ මහත්යෝ මෙයාත් අඩු වෙන්න ඕනේ. මෙයාගේ මෙයා අඩු වුණානේ. ඍණ වෙනවනේ. දැන් මේකට මේක කැපිලා ගියා මේකට මේක කැපිලා යනවා ඒක හරියි. මෙතන වරහන නැහැ නේද බුදුමා? මේකට මේක කැපිලා යන ඍණවයි. මෙයාත් ඍණ 3යි y වෙනවනේ. ඍණ 3යි y මෙයා ඒක 3ම ඍණ 4යි y. ඒ කියන්නේ මේකෙන් මේක එකතු කරලා අඩු කරා කියනවා කියන්නේ.
බලන්න 3x ඍණ y අඩු කිරීම 3x 3y වෙන්නේ. අනිත් පැත්තෙන් 12න් අඩු වෙනවා 9. 12න් 9 කරුණා වී 12න් 9 කරුණා 5. මේකට මේ කැපිලා යනවා මෙතන ඍණ වෙනවනේ. නේ 15න් 9 5යි. මෙයාට මෙයා කැපෙනවා ඒක ඇත්ත. ඍණ y මෙතන ඍණ 3y වෙන්න බෑ. දැන් මුළු සමස්ත ලකුණු එකතු කරන්න 50න් කීයක් තියෙනවද කියලා බලන්න. මට කියන්න මට ඒවා. මට කියන්න එවන්න ඔබේ නමත් එක්ක එවන්න. හරි. අපි ඊළඟ එකත් බලමු. ගොවිපළක සතුන්ගේ 5න් 2ක් කිකිලිවරු එළුව ඉන්නවලු 4න් එකක්. ඉතින් පළවෙනි එකේ අහන කිකිලියන් හා එළ දෙනුන් ගණන අහලා තියෙනවා. එළ දෙනුන් ගණන. කිකිලියෝ ඉන්නවා එළ දෙන්නෝ ඉන්නවා. ඉතින් කිකිලියෝ මේකේ ඉන්නවා 5න් 2යි. එළ දෙන්නෝ ඉන්නවා 4න් 1යි. 5න් 1යි 4න් 1යි. ඉතින් මේ දෙන්න වැඩි කරනවා 5 4ක් 4 20යි. හරහාට වැඩි කරනවා 4 4ක් 2 8යි. 5 4ක් 1 5යි. එහෙමයි භාග සංඛ්‍යා දෙක එකතු කරන්නේ 8යි 5යි 13යි. උත්තරේ එනවා 20න් 13යි කියලා. හරිනම් ලකුණු දෙකක් ලැබෙනවා. හරි වැරදි නම් හදාගන්න හරිනම් ලකුණු දාලා ලකුණු දාගන්න වැරදි නම් පස්සේ හදාගන්න. ඊට පස්සේ යනවා ඌරන් ගණන කොච්චරද කියලා. ඉතින් ඌරෝ ගණන හොයන්න කලින් ඉස්සල්ලාම හොයාගෙන ඉන්න ඕනේ ඉතිරිය. තේරුණාද? හරි ඉස්සල්ලාම හොයාගෙන ඉන්න ඕනේ ඉතිරිය. දැන් මේකේ බලන්න මේ පටලලා දෙන්නේ. එළුව ඉන්නවා කිකිලියෝ ඉන්නවා එළ දෙන්නෝ ඉන්නවා එළුවෝ ඉන්නවා. හරි ජාතික තත්ත්වයක්. හරි දැන් ඉතිරිය හොයාගන්න. ඉතිරිය හොයාගන්නේ එකෙන් අඩු කරනවා කිකිලියන් සහ එළ දෙන්නුන් ගන්න. එකෙන් අඩු වෙන්න ඕනේ කිකිලියෝයි එළ දෙන්නෝයි ඉන්නවා 11න් 13. නෙවෙයි 20න් 13. අපි දන්නවා 20න් 13ක් කියපුවාම ඉතිරි වෙනවා 20න් කීයක්ද? 7ක්. 20න් 7ක්. ඒ හදනුත් ආ ඉන්නවලු මොක්කුලද? එළුවෝ ඉන්නවලු. ඊළඟට කවුද ඉන්නේ? එළුව. කවුද ඊළඟට ඉන්නේ? එළුව. එළුවන් ඉන්නවා මේ ඉතිරියෙන් කොච්චරද? 7න් කීයද? 7න් 3ක්. ඉතිරිය ඇවිල්ලා 20න් ඉතිරිය ඇවිල්ලා 20න් 7යි. අල්ල අයන්න වෙනකොට දානවා ගුණ කිරීම 7න් 3යි. 7ට 7 සුළු වෙනවා 20න් 3ක් ඉන්නවා කවුද? එළුව. දැන් අහලා තියෙන්නේ එළුවද? දැන් අහලා තියෙන්නේ කවුද? ඌරන්. ඉතින් ඌරන් හොයනවා මුළු පිරිසෙන් අඩු කරනවා කවුරු කවුද? එකෙන් අඩු වෙන්න ඕනේ කිකිලියන් එළ දෙන්නුන් ඊට පස්සේ කවුද? එළුවන්. දැන් එකෙන් අඩු වෙන්න ඕනේ කිකිලියන් සහ එළුවන් ගණනාව කීයක් කියලාද? 20න් 13යි කියලා. 20න් 13යි. ඊට පස්සේ එළුවන් ගණනාව 20න් කීයයි කියලාද? 3යි කියලා. ඉතින් එකෙන් අඩු වෙන්න ඕනේ 20න් 13යි 20න් 3යි කියන්නේ ඔක්කොම 20න් කීයද? 16යි. 20න් 16ක් කියපුවා තව 20න් කීයක් ඉතුරු වෙනවද? 20න් 4ක්. නැත්නම් 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. හරි. ඕකාරින ඔබට ලැබෙනවා ලකුණු 4ක්. සර් ඔකේ භාගයක් හදලා තියෙනවා. භාගයක් හදලා තියෙනවා නේද? 2යි. සර් 4. ඒක ලකුණු 4ක් තමයි. 20න් 4යි කියලා දෙනවා ලකුණු 4ක්. හරි. වැරදි තියෙනවා හදාගන්න. ඒක හම්බෙන්නේ ඉන්නේ ඉතින් පොහොන්දර
on the ring මෙරින්න හදනවා බෙදලා එකවර විතර ඒ මොන හදනවා මම ආයෙ මොන කරනවා හරි ඊළඟට තියෙනවා ගොවි පොලේ සිට එළුවන් ගණන කීයද කියලා. ඉතින් ගොවි පොලේ ඔක්කොම සත්තු ඉන්නවලු 460ක්. ඒකෙන් එළුවෝ ඉන්නවා කීයද 20න් 3ක්. ඉතින් 460 වැඩි කරන්න 20න් 3ෙන් 460 20න් 3ෙන් වැඩි කරනවා කියලා උත්තරේ 69යි. ද 69යි. හරිනම් ලකුණු දෙකයි. හරිනම් ලකුණු දෙකයි. හරි මොකද්ද කරන්නේ ඉලුවන් ගන්න හොයන්න ඔක්කොම සත්තු ඉන්නවා 460ක් ඒක වැඩි කරනවා 20න් 3ෙන් බිඳුවට බිඳුව කැපෙනවා 2 1යි 2 23යි 23 3ක් කියන්නේ 69යි කීයක් ඉන්නවද 69 දෙනෙක් ඉන්නවා ඊළඟට අහනවා කිකිලි ප්‍රශ්නයක් කුකුල් ප්‍රශ්නයක් තියෙන්නේ කිකිලියක් සතියකට බිත්තර 3ක් දානවලු වැඩක් නැහැ කිකිලියන්න කන්න දුන්නාට හරි අසර නඩුයි එද්දෝ අම්මවා හරි මේකේ ඉස්සල්ලාම අපි හොයාගන්න ඕනේ මැක්සර් මහත්මයා මොකද්ද කිකිලියන් ගන්න. ඉතින් මේකේ ඔක්කොම සත්තු කීයක් ඉන්නවද 460ක් ඉන්නවා. කිකිලියෝ කොච්චරක් ඉන්නවද කිකිලියන් කීයක් ඉන්නවද 5න් 2ක් ඉන්නවා. කිකිලියෝ කීයක් ඉන්නවද 5න් 2ක් ඉන්නවා. ඔන්න කිකිලියෝ ගන්න ආවා. එක කිකිලියේ සතියකට බිත්තර කීයක් දානවද 3ක් දාන්න. සතියකට 3යි. 3ෙන් වැඩි කරනවා අන්න මොකද්ද? බිත්තර ගන්න. බිත්තරයක් කීයක් වෙනවද? රුපියල් 15ක් වෙනවා. ඉතින් වැඩි කරනවා රුපියල් කීයෙන්ද? 15යි. one shot ඉවරයි. තේරෙන්නේ? ඔක්කොම සත්තු 460ක් ඉන්නවා. ඒකෙන් 5න් 2ක් ඉන්නවා කවුද? කිකිලියෝ. එක කිකිලියක් බිත්තර දානවා කීයක්ද? 3ක්. බිත්තරයක් කීයක් වෙනවද? 15ක් වෙනවා. දැන් සුළු වෙන ඒවා සුළු කරනවා. 5 1යි 5 3යි 3 3 9යි 9 2 18යි 460 වැඩි කරන්න කීයෙන්ද 18යි කිලෝ මහත්යෝ මම යාර පහින්ද මේ හතරෙන් ඉන්න වැරදිද දුන්නා ඉලු එළදෙන්න වැරදි කියලා කිය වැඩි කරලා බලන්න මම කරා එහෙමද 2000ක් තියනවා බලන්න වැඩි කරලා කීයද එන්නේ කියලා මම දන්නේ නැහැ මම වෙලාවට හන්ද ගැලකින් ගන්න ඒක ගැලගෙන හරි කීයදනේ බලන්න 460 වැඩි කරනවා 2කින් වැඩි කරනවා 3ෙන් වැඩි කරනවා 15න් බෙදනවා 5න් උත්තරේ එනවා 8280යි කියලා. රුපියල් 8280යි කියලා. 8280. මේකේ ලකුණු ලැබෙන්නේ රෝම ඉලක්කයන් 1ට 2යි 2ට 3යි 3ට 2යි 4ට 3යි. ලකුණු 10යි කීයද කියලා එකතු කරලා දාන්න බලන්න කීයක් තියෙද කියලා. යෝ මේ දෙවෙනි එකට කියන දා 4යි. 4 මොකද ප්‍රශ්නේ මම අහන්නේ? 22 වැරදි දෙයක් නෝන කතා කරන්නේ. දැන් මේව අර දිනවනම් කරන්න දෙන්නේ බාග ටියුට් එක අරගෙන ආය පාරක් හදන්න. හරි. ඊළඟට වැල්ජෝලිය දිනනවා වැල්ජෝලිය. ඉස්ල ෆෑන් එක දාන්න ඊළඟට 108 පොලියට රුපියල් 20000ක් ණයට ගත්ත කෙනෙක් අවුරුදු දෙකකට පස්සේ ගෙවන්න ඕන මුදල අහලා තිනවා කීයද කියලා. ඉතින් රුපියල් 20000 වැඩි කරනවා රුපියල් 20000 වැඩි කරනවා හරි 108යි නම් පොලිය අවුරුද්දකට ගෙවන්න ඕන මුළු මුදල බලන්න වැඩි කරනවා කීයෙන්ද 100ට 108න් අවුරුදු දෙකක් අන්න දෙකෙන් වැඩි කරනවද
නෑ මොකද කරන්නේ? ආයෙත් වැඩි කරනවා 100න් 108 බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා දෙක වැඩි කරනවා 108න් වැඩි කරනවා 108න් උත්තරේ එනවා රුපියල් 23328යි ඒක තමයි රුපියල් 23328යි කියලා එනවා හරිනම් ලකුණු 4ක් ලැබෙනවා ඊළඟට අහනවා පෙරේරා මහත්තයා මොන මහත්තයාද පෙරේරා මහත්තයා ණයටගත් මුළු මුදලම යොදවවා දැන් මේක ණයට ගත්ත මුදල කීයද 20000යි කීයද 20000යි 2500යි හරි එට අයින් කරලා ගන්න හරි කොහොමද මිලදී ගත්ත කොටස් කරන හරි මිලදී ගත් කොටස් කරන කොහොමද ගන්නේ ඔක්කොලා මිලදී ගත් කොටස් කරන ආයෝජනය බෙදනවා මේ හැරි ගල්ලියන්න ඕනේ මේ පේපර් එකේ මම මේ ආය ගන්නක් ආවොත් රචනා පේපර් එකට හදන්න හැටි මේ කියන්නේ ආයෝජනය බෙදනවා කොටසක අගේ නැත්නම් කොටසක මිලේ මේ මහත්තයා ආයෝජනය කරන්න පෙරේරා මහත්තයාද පෙරේරා මහත්තයාද මොන මහත්තයාරි කමන්නේ ණයට ගත්ත මුදල සුද්ධ සිංහලේ උඩ කියලා තියෙන ණයට ගත්ත මුදල කීයද රුපියල් 20000යි කියලා රුපියල් 20000 බෙදෙනවා ණය කොටසක වෙළඳපොළ මිල කීයද රුපියල් 40යි ඉතින් බිංදුවට බිංදුව සුළු වෙනවා 41යි 40ව 5යි උත්තරේ එනවා කීයයි කියලාද කොටස් 500යි කියලා එහෙනම් කොටස් කීයද 500යි ඊළඟ එකේ අහනවා කොටසකට ලාභාංශය කීයද කියලා කොටසකට ලාභාංශය කීයද කියලා ඉතින් කොටසක ලාභාංශය හොයන්නේ කොහොමද කොටසක ලාභාංශය බලනවා කොටසක ලාභාංශය බලනවා කොහොමද මුළු ලාභාංශය බෙදනවා කොටස් ගණනින් දැන් මුළු ලාභාංශය ඇවිල්ලා මේ ගානේ කියලා තියෙනවා රුපියල් 2000 කීයද 2500යි. ඉතින් 2500 බෙදනවා කොටස් ගණන කීයද 500යි. දැන් බලන්න කොටස් 500 වැරදිච්ච ගමන් එතනින් එහා ඔක්කොම වරදිනවා නේ. බලන්න ඉතින් සුන්දරත්වය බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 5 1යි 25ට 5 එහෙනම් උත්තරේ එනවා කොටසකට ලාභාංශය කීයද රුපියල් 5යි කියලා. හරිනම් ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දාගන්න වැරදි හදාගන්න ඉලක්කය ටිකක් ලොකුවට ලියන්න ඕනේ. එහෙනම් මම ඉලක්කය කියලා දෙනවා. අන්තිම එකට 4යි කියන්නේ නෑ 3යි 2යි 2යි 3යි පළවෙනි එකට 3යි හරි ඊළඟ හරි යන්නේ ඊළඟ ඉහත ගණිතයෙන් පෙරේරා මහතාට සිදු ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා තියෙනවා. පෙරේරා මහත්තයා දැන් මේ බිස්නස් එක කරන්නේ මොකක් කරලාද? ණයට. පෙරේරා මහත්තයා මේ කරන්නේ මොකක් කරලාද? ණයට අරගෙන. මිනිහෙක් ණයට ගත්තාම මේ මිනිහා ගෙවන්න ඕන මොකද්ද? පොලිය. ඉස්සල්ලාම අපි හොයාගන්නවා පොලිය. කොහොමද පොලිය හොයන්නේ? කොහොමද පොලිය හොයන්නේ නම් දන්නවනේ ගේම් එක ගාලා අතල කරන්නේ. හරි. පොලිය හොයන්නේ කොහොමද? පොලිය හොයන්නේ ගෙවූ මුළු මුදලින් අඩු කරනවා ණය මුදල ගෙවූ මුළු මුදල වෙයිලා අපිට උඩදී ආවා 23328යි කිය.
ඒකෙන් අපි අඩු කරනවා ණය මුදල ඇවිල්ලා රුපියල් 20000ක් වෙනවා. ණය මුදල අඩු කරපුවාම එතකොට එනවා පොලිය කීයක්ද? රුපියල් 3328ක් කියලා. පොලිය කීයක් වෙනවද? රුපියල් 3328ක් වෙනවා. දැන් මේකේ පොලියක් ගැන දාලා තියෙන්නේ නෑ. මේවා ගන්න ඇයි කියලා මම අන්තිමටම කියන්නේ. දැන් පෙරේරා මහත්තයා 40ට ගත්ත කොටසක් 42ට මොකක් කරනවලුද? විකුණලා දානවා. එහෙනම් පෙරේරා මහත්තයාට එක කොටසකින් ප්‍රාග්ධන ලාභය වෙනවා කීයද? රුපියල් 2ක්. කොහොමද කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්නේ? කොටසක ප්‍රාග්ධන ලාභය ගන්නව කොහොමද? විකුණුම් මිලෙන් ගත් මිල මොකද කරන්නේ? අඩු කරනවා. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරනවා. කොටසක් කරන් තියෙන්නේ රුපියල් 40ට විකුණනවා 42ට. 42කින් 40ක් අඩු කරනවා කීයද? කොටසකින් හම්බ වෙනවා රුපියල් 2ක් හම්බ වෙනවා. එහෙනම් මුළු ප්‍රාග්ධන ලාභය ගන්න පුළුවන් කොහොමද? මුළු ප්‍රාග්ධන ලාභය එක කොටසකට රුපියල් 2යි. ඒ වගේ මේ පෙරේරා මහත්තයා කොටස් කීයක් විකුණනවද? පෙරේරා මහත්තයා කොටස් කීයක් විකුණනවද? 500ම විකුණලා දාන්න. එහෙනම් 500ව දෙකක් කියන්නේ කීයද? රුපියල් 1000ක් එනවා. මෙච්චරද පෙරේරා මහත්තයාට මේ කොටස් බිස්නස් එකෙන් වෙච්ච ලාභය? නෑ, උඩ කියනවා ලාභාංශ ආදායමක් හම්බ වෙනවා 2500ක්. එහෙනම් මුළු ආදායම ගන්න මොකද කරන්නේ? මුළු ආදායම ගන්න ඕ. ලාභාංශ ආදායමට ප්‍රාග්ධන ලාභයත් මොකද කරන්නේ? එකතු කරනවා. ඉතින් ලාභාංශ ආදායම කීයද? 2500යි. ප්‍රාග්ධන ලාභය කීයද? 1000යි. එකතු කරපුවාම කීයද? 3500යි. පොඩයි රුපියල් 3500යි. මෙයා මේ සල්ලි ගත්තා මෙච්චර ලාභයක් හම්බෙන්නේ ඇත්ත. හැබැයි මෙයා පොලිය ගෙවන්න ඕනේ කීයද? රුපියල් 3328ක්. එහෙනම් ලැබෙන ලාභය බලන්න මොකද කරන්නේ? 3350න් 3328ක් මොකක් කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. අන්න ඒක තමයි යාට හම්බෙන ලාභය. වසර දෙකක ලාභාංශය ලබාගෙන පස්සේ වසර දෙකක් ලාභාංශ ගන්නවා. ඔව් වසර දෙකක් ලාභාංශ ගන්නවා කියලා තියෙනවා. එහෙනම් වසර දෙකක් ලාභාංශනේ. එහෙනම් 2500 කීයද? දෙකක්. 2500 දෙකක් කියන්නේ 5000යි. 5000යි 1000යි කියන්නේ කීයද? රුපියල් 6000යි. 6000යි. රුපියල් අවුරුදු දෙකකට කියලා තියෙනවනේ. අවුරුදු දෙකකට නම් මේක දෙකෙන් මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. 2500 දෙකක් කියන්නේ 5000යි. 5000යි 1000යි 6000යි. ඉතින් වැඩිපුර ලැබෙන මේ එක බලන්න මොකද කරන්නේ? 6000න් 3328ට අඩු කරන්න. කී දෙන්නේ? 2672යි කියන එක මේකෙන් මේක අඩු කරනවා. ඔය ඔක්කොම ටික හරිනම් ලකුණු 3ක් හම්බෙනවා. ලකුණු හදාගන්න. ලකුණු 10යි කියලා දාන්න. ඊළඟ අපි බලමු ඊළඟ. A B C D සමජදුරස්ත්‍ර 16ක්. ඉතින් A B C D සමජදුරස්ත්‍ර 16ක්. මෙන්න තියෙනවා A B C D සමජදුරස්ත්‍ර 16ක්. ඕනේ. නේද? A B C D සමජදුරස්ත්‍ර 16ක්. මේකේ පැත්තක දිග දීලා තියෙනවා 20යි කියලා. එහෙනම් මේ සම්පූර්ණ දිග වෙනවා 20ක්. මේ සම්පූර්ණ පැත්තක් වෙනවා 20ක්. ඊට පස්සේ මේක සිංහලෙන් කියනවා AX 16යි. එහෙනම් මෙන්න මේ A වල ඉඳන් X වලට 16යි. එහෙනම් මෙන්න මේ දුර ගන්න පුළුවන්. මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරේ ගන්න පුළුවන්. 20න් අඩු කරනවා 20න් නෙවෙයි 30යි. 30න් අඩු කරනවා 16ක්. එතකොට එනවා කීයයි කියලා 14. දැන් ඕකනේ මේ අපි අහලා තින්නේ ඉතිරි වූ තහඩුවේ පරිමිතිය. ඉතින් අපි දන්නවා මේකත් කීයද එහෙනම් 30යි. මේක සමචතුරස්‍රයක් නම් මේකත් කීයද? 30යි. ඉතින් ආයේ බලන්න දෙයක් නැහැ. මේක 16යි නම් මේකත් කීයක් වෙන්න ඕනේද? 16ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඡාප දිග හොයා ගන්න ඕනේ. කොහොමද ඡාප දිග හොයන්නේ? 25r වැඩි කිරීම θ යට 360යි. 25 2 කියන්නේ 2යි 5 කියන්නේ 22 කියන්නේ 7යි. අරේ ඇවිල්ලා 14යි. θ ඇවිල්ලා 90යි 90යට 360යි 90 1යි 90 4යි 2 1යි 2 2යි 2 1යි 2 2යි
මේ දෙකේ 7යි 4 7 කැපෙනවා. ඒ දිග කීයක් වෙනවද? 22යි කියලා එනවා. 22යි. මේ දිග 22යි. ඉතින් පරිමිතිය හොයන්න මෙන්න මේ ඉදිරි කොටසේ කොටකින් පටන් අරගෙන එකතු කරන්න. මෙන්න මේ දුර 30යි 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 60යි 60යි 16යි ඇවිල්ලා 76යි 76යි 22යි ඇවිල්ලා 98යි 98යි 16යි ඇවිල්ලා 114යි කියලා එනවා. සර් මේ 22 විතරක් වල තියෙනවා. 22 විතරක් හොයලා තියෙනවා නම් ලකුණු 2යි. ඔය ටික ඔක්කොම එකතු කරලා ගන්න 114යි මට ටිකක් ආවේ බලන්න මේ වෙනවද කියලා. 3යි. ඊළඟට අහලා තියෙනවා ඉතිරි කොටසේ වර්ගඵලය අහලා තියෙනවා. ඊපත කච්චාය බලන්න. ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ඉතිරි කොටස වෙලා මෙන්න මේ විදිහට රූපයක් ඉන්නේ. ඉතින් සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයලා කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය හොයලා ඒක අඩු කරනවා. සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගන්නේ පැත්තක දිග 30යි නම් 30 වැඩි කරනවා 30න් 30ව 30ක් කියන්නේ 900යි. කේන්ද්‍රීය ඛණ්ඩයේ වර්ගඵලය වෙන්නේ 5r වර්ගය වැඩි කිරීම t ට 308යි. 5 කියන්නේ 22ට 7යි, අරය ඇවිල්ලා 14යි, 14 වැඩි කිරීම 14, t ට 90යි, 90ට 308යි. 91යි 94යි 71යි 72යි 2ව 1යි 2ව 2යි 2ව 1යි 2ව 7යි 22ව 7ක් කියන්නේ 154යි නේ අඩු කරාම කීයද ආවේ 746යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. හරිනම් ලකුණු 3ක් ලැබෙනවා. හරි ඊළඟ ආර දෙනවා කපා ඉවත් කළ කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත AB හා BC රේඛාවල පාද පිහිටනවා කියලා. සිංහලෙන් කියලා තියෙනවා AB හා BC පාදවල මොනවා පිහිටනවා කියලා තියෙනවද? පාද පිහිටනවා කියලා තියෙනවා. නේ? හරි දැන් AB පාදේ පිහිටලා තියෙන එක ගැන තව මොකක්ද එකක් දීලා තියෙනවා. මොකද්ද AP පාදේ පිහිටලා තියෙන එක සෙන්ටිමීටර කීයක් වෙනවද? 20ක් වෙනවා. එහෙනම් මේ දුර කීයක් වෙන්න ඕනේද? 20ක් වෙන්න ඕන. මේ දුර අපි දන්නවද? දන්නේ නැහැ. ඒ දුර හොයාගන්න ඕනේ. ඒ දුර හොයාගන්නේ කොහොමද? මේ ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ ත්‍රිකෝණයෙන් මේක 20යි. මේ දිග මම දන්නේ නැහැ. මේ දිග මම ගන්නවා x කියලා. මේකේ වර්ගඵලය මේ කපා ඉවත් කරන වර්ගඵලයට මොකක් වෙනවද? සමාන වෙනවා. මේකේ වර්ගඵලය අපිට 154යි කියේ. Do you understand? හරි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න තමයි භාගයක් ආධාරකය. ආධාරකය කීයද? 20යි. ලම්බුස කීයද? x සමාන වෙනවා කීයද? 154. දැන් දෙකේ 1යි දෙකේව 10යි. x සමානයි 154ට 10න් බෙදනවා. කීයද? 15.4යි කියලා එනවා. එහෙනම් මේ දුර දිග කීයක් වෙන්න ඕනද? 15.4. හරි කීයද? 15.4යි කියලා එනවා. හරි ඔය විදිහට යන බලන්න කරන්න හරි බලමු හරි ඊළඟට කියලා දිනවා මොකද්ද ඉදිරි කොටස රිදී වර්ණය කිරීමට වර්ග සෙන්ටිමීටරයකට 3.50ක් යනවා නම් රිදී ආලේප කරන්න යනවා. ඉතින් අර ඉස්සෙල්ලා අඩු කරපුවාම අපිට කීයක් ආවදගේ 746යි. ඉතින් 746 වැඩි කරන්න දැන් මේ කැලලත් අයින් කරන්න ඕනේ. එහෙනම් අයින් කරමු. එහෙනම් එතකොට 746යි 154 අඩු කරලා ඉන්නවා. 746යි 154ක් අඩු කරනවා. අඩු කරපුවාම වෙනවා 2යි 9යි 6න් එකක් 5යි 550 නෙවෙයි 592යි කියන එක රුපියල් 3.50යි
වැඩි කරන්න 3යි 5යි වැඩි කරපුවාම වෙනවා කීයද 2072යි කියලා. උත්තරේ රුපියල් 2072යි. ඉතින් ලකුණු ටික එකට දාගන්න. संविधायक मतीश තමයි බෙදාහරින්න මතීෂ තමයි බාණ්ඩාගාරික බෙදාහරින්න සැපයුම් කරු ගැනුම් කරු විපුලුම් කරු ඔක්කොම මිතුරන් අතරේ පමණයි. අර තම කැඩුම් කරු ඔක්කොම හරි. කර්මාන්තශාලාවක සේවකයින්ගේ 5-3කට කොරෝනා ලක්ෂණ තියෙනවා. ඉතින් මට මොකද? හරි. කොරෝනා ලක්ෂණ පෙන්නනවලු සෙට් එකක් ඉතින් නොපෙන්නනවා ඒක. ඉතින් 5-2කට කොරෝනා ලක්ෂණ තියෙනවා. එහෙනම් 5-3කට කොරෝනා ලක්ෂණ මොකද වෙන්නේ? නැහැ. ඊට පස්සේ කියනවා රෝග ලක්ෂණ නැති පුද්ගලයින්ගේ. ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්නන කට්ටියගෙන් 4-1කට කොරෝනාලු. 4-1කට කොරෝනා ඇත. 4-1කට ඇත. එහෙනම් 4-3කට මොකද වෙන්නේ? නැත. ඒවා ඉතින් වෙන වර්ඩ්ස් තිබ්බත් අවුලක් නැහැ. ඊට පස්සේ කොරෝනා ලක්ෂණ පෙන්නුවද? 3-1කට වැළඳිලා නැහැ. ඒකේ ඇත නැත. ඉතින් කොරෝනා ලක්ෂණ පෙන්නුවත් 3-1කට මොකද වෙලා තියෙන්නේ? නැහැලු. 3-1කට නැහැලු. එහෙනම් 3-2කට මොකද වෙලා තියෙන්නේ? තියෙනවා. බලන්න ඕක සමහර විට පැටලිලා ඇති. ඊට පස්සේ ආනවා කර්මාන්තශාලාවේ 1200ක සේවකයෝ හිටියනම් කී දෙනෙකුට කොරෝනාද කියලා. මේක හරිනම් මෙන්න මේ අතු දෙක හරිනම් ලකුණු 2යි. මේ අතු ටික 4 හරිනම් ලකුණු 2යි. ඒ විදිහට මේ වෙලාව යනවා. ඉතින් මේකේ අහනවා කොරෝනා කී දෙනෙකුට 1200ක් හිටියනම් තියෙනවද කියලා. කොයි අතු වල කට්ටියද කොරෝනා තියෙන්නේ? මේ පළවෙනි අත්තේ මෙන්න මේ තුන්වෙනි අත්තේ. ඉතින් පළවෙනි අත්ත ගන්නව කොහොමද? 5-2 වැඩි කරනවා 3-2. තුන්වෙනි අත්ත ගන්නව කොහොමද? 5-3 වැඩි කරනවා 4-1. ඉතින් 5-3 15යි. දෙවරක් එක 4යි. තුන්වරක් එක 3යි. 5-4 4 20යි. 15 නුත් බෙදෙන 20 නුත් බෙදෙන බුද්ධිමගේ කිය. 60. දැන් නැත්තම් මොකද කරන්නේ? මේ දෙන්න වැඩි කරනවා. 15 20ක් කියන්නේ 300යි. හරහට වැඩි කරනවා. 80යි. හරහට වැඩි කරනවා. 15 3 45යි. 125යට 300යි කියලා එනවා. ඉතින් ඔක්කොම සේවකයෝ 1200ක් ඉන්නවා. මේ ගාන වැඩි කරනවා කියන්නේ 1200. 300 ඒවා 1යි 300 ඒවා 4යි 125 4 කියන්නේ 500යි. කී දෙනෙකුට කොරෝනාද? 500කට කොරෝනා. හරිද ලකුණු 2යි. ඒකේ අන්තිම උත්තරේ නැතුව භාගයක් හදලා දෙනවා. එක ලකුණ.
ඊළඟේ කාලේ බොරුවට නාස් තියෙනවා මට ඔක්කොම කර කර ඉන්න බෑ. එකේ ඉඳන් පහට අංක තියෙනවා මේ විදිහට එකේ ඉඳන් පහට දෙපැත්තට වැදිලා තියෙන්න ඕනේ. කතිර ටික දාලා තියෙන්න ඕනේ. එක කියලා අවස්ථාවක් තියෙන්න බෑ. එක ගත්ත කාඩ් එක ආපහු දාන්නේ නැහැ කියලා තියෙනවා. එහෙනම් මේ මැද ටික මොකද වෙන්න ඕනේ? හිස් වෙන්න ඕනේ. හරි. මැද ටික හිස් හදලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ. ඊට පස්සේ කාඩ්පත් දෙකේ දෙක භාවිතයෙන් 40. ඉතින් මේ එකක්වත් එකතු කරලා 5යි එකතු කරා කියන්නේ 5යි 10යි 40ට වැඩි එහෙම ගත්තොත් එකක්වත් නැහැ එකතු කරලා. එහෙනම් 1යි අපි දන්නවා කීයද? 11යි. අන්න ඒ විදිහට බලනවා 1යි 2යි එකතු කරපුවාම 12යි. ඒ කියන්නේ 1යි 2යි කිව්වම 1යි 2යි තියෙනවා. මේ කීයද? 12. ඊට පස්සේ 2යි 1යි තියෙනවා. කීයද? 21. ඔය විදිහට බලපුවාම මෙන්න මේ ටික රවුන්ඩ් වෙන්න ඕනේ. කීයද? 20න් 14යි. හරි. හරියන ලකුණු 20න් 14යි නැත්තම් 10න් 7යි. හරියන ලකුණු කීයද? දැන් කීය ලකුණු වමුණාද? ඔක්කොම හරිනම් කීයද? 4යි. පොටුදල ඇදලා තියෙනවා නම් ලකුණු 2යි. මේක ලියලා තියෙනවා නම් ලකුණු 2යි. ඒ ටික අරගෙන ලකුණු 4ක් හම්බ. මුළු ප්‍රශ්නෙම ලකුණු 10ක් හම්බ වෙනවා. 10න් කීයද කියලා දාගන්න. ඊළඟේ සංඛ්‍යාතේ දීලා තිනවා 4යි. මේක මොකද්ද? සංඛ්‍යාතේ. අනිත් එක සමුච්චිත සංඛ්‍යාතේ. ඉතින් 4යි. 4 එහෙමම ආව 4 එහෙමම එනවා. ඊට පස්සේ 4යි 7යි එකතු වෙනවා 11යි. 4යි 7යි 13 නෙමෙයි. 4යි 7යි 11යි. 11යි 10යි එවිලා කීයද? 21යි. ඊට පස්සේ 21යි කීයද? 9යි තමයි 30 වෙන්නේ. ඊළඟ 30යි 7යි 37යි. ඊට පස්සේ 37යි 3යි එකතු කරපුවාම 40යි. එක ඉස්තරයකට ඉස්තෙන් 4ක් තියෙනවනේ. 1 2 3 4 5ක් තියෙනවා. ඒ ඉස්තෙන් කීයක් හරි ගියත් කීයක් නෙමෙයි ඔක්කොම ටික හරිනම් ලකුණු 2යි. භාගයකට වඩා හරිනම් 1 ලකුණයි. හරි. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ප්‍රස්ථාරගොලයක මෙන්න මේ විදිහට අදින්න ඕනේ. හරි. ඒකේ අදිද්දී 20න් නෙමෙයි බබා කීයද ඉන්නේ? 4ක් අදින්නේ. කීයෙන්ද? 25න් තමයි 4 අදින්නේ. 25ේදී 4යි, 30ේදී 11යි, 35ේදී 21යි, 40ේදී 30යි, 45ේදී 37යි, 50ේදී 40යි. ඒ විදිහට තමයි අදින්නේ. ඈ? ඒක හන්දනම් 2යි. ඉතින් ඊළඟට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරින් අන්තස් චතුර්ථක පරාසය. කලින් වගේමයි. Q3 වෙනවා. කොහොමද? Q3 වෙනවා. ඔක්කොමගේ 41යි 40යි. 40 වැඩි කරනවා Q3 බලන්න. දැන් මම ආයේ Q3 කියන්නේ මොකක්ද කියලා ලියන්නේ. 4න් 3න් වැන්න. දැන් 4 1යි 4 10යි 10 3 30යි 30 වැන්න. ඔබේ පස්තාරේ මෙන්න මේ පැත්තේ 30න් මෙහෙම යා කරලා පස්තාර වක්‍රය හම්බෙන දෙනින් පල්ලෙහාට ගහන්න. අන්න එතන තමයි Q3. මම දන්නේ නැහැ කීයද? 30 පාද කීයද? මෙතන එන්න ගන්න. මම දන්නේ නැහැ හරියට. 40 තමයි එන්නේ. 40 හරි 30 පාරේ අඩු කරපුවාම ගොමනේ හරියට එනවා. ඊට පස්සේ Q1 ගන්නවා. 40 වැඩි කරනවා 4න් 1න් 4 1යි 4 10යි 10 වරක් පිට 10යි 10 වැන්න බලන්න 10 වැන්න කීයද කියලා. ඒත් ඒ විදියමයි 10න් යා කරලා පල්ලෙහාට යා කරනවා කීයද? 20යි 29යි කීයද? 10 වැන්න කීයද? හරි ඒ ආපු ගාන මම දන්නේ මම 29යි කියන්නම්කෝ. දන්නේ නැහැ ඔයගොල්ලෝ හරියට බලන්න. ඉතින් අන්තස් චතුර්ථක පරාසය බලන්න Q3න් Q1 මොකද කරන්නේ? අඩු කරනවා. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ Q3න් Q1 අඩු කරනවා. අන්තස් චතුර්ථක පරාසය Q3න් Q1 අඩු කරන්න මට ආවා කියන්නේ 40න්
29ක් අඩු කරපුවාම උත්තරේ එනවා 11යි. බලන්න ඔයාලට එන්නේ කීයද? මට 35 විතර කරගෙන. හරි. ඒක හරිනම් ලකුණු 12ක් ආවා. 3ක් හම්බ. ඒක එච්චර ගණන් ගන්න එපා. 10 11 12 වේ ළඟ යන උත්තර වල ලකුණු දාගන්න ලකුණු 3ක් හම්බ. අර රෝම ඉලක්කම් එක හරිනම් වක්‍රයේ මේව මොනවාද පොටු ටික පිරෙවන ලකුණු 3ක් දාගන්න නැත්නම් ඒක හරියට 3යි 2යි 2යි නෙමෙයි 3යි 2යි 3යි අන්තිම එකට 2යි ඊට පස්සේ ආනවා අවුරුදු 30ට වැඩි පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා. මෙන්න මේ වක්‍රයේ මෙතන අවුරුදු 30 තියෙනවා ඔයාලා 30යි 35යි අතර පුංචි කෑලි 3ක් ගිහිල්ලා 33 එනවනේ. අන්න එතනින් මේ උඩට යා කරන්න. යා කරපුවා මේව වක්‍රයම් වෙනවා. අන්න එතනින් මෙහාට ගහන්න. ගහලා එනගෙන් උඩ ටික වරන් ගිහින්. කීයද මෙතන ආවි? 17යි. හරි 17යි. 40න් 17 අඩු කරන්න වෙනවා කීයයි කියලා? 23යි. හරි. හරිනම් ලකුණු දෙකයි. තේරුණා නේද? ඈ? ඉස්තුන ගානේ උඩට ගහලා වක්‍රයක් වගේ හරහට ගහලා මේ පැත්තෙන් ඉස්සර ගත්තේ. හරි. තේරුණා නේද?